නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. සදහවත් වාසනාවන්ත පින්වතුනි, ලෞතර භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අතීතයේ දකිනා අසිරිමත් වූ කෙලවරක් කරන්න බැරි අතීතයක් නුවණින් දැක්ක හැකි ආශ්චර්යවත් ඥානයෙන් හෙළිදරව් කරපු ජාතක පුවත් තමයි අපි මේ උතුම් දේශනා මාලාවේදී එකින් එක පහදා ගන්නේ. පින්වතුනි, බුදු කෙනෙකුගේ බෝසත් අවදී ජීවිතේ හරි පුදුම සහගතයි. අන් කවර සත්‍යයකටත් වඩා ඒ බෝසත් අවදී ජීවිතේ පුදුම සහගතයි. පුදුම සහගත වෙන්න හේතුව මොකද්ද? බෝධිසත්වයෝ ජීවිතේ ගත කළේ යම් ඉලක්කයකට. ඒ ඉලක්කය තමයි මේ සියලු දුක් වලින් නිදහස්ව ලබන සදාතනික සැනසීම. ඒ සැනසීම පෞද්ගලිකව ලබාගෙන විතරක් ඒ සැනසීම තුළ සුවයටපත් වෙන්න බෝසත්වරයෙකුගේ හිත නැහැ. බෝධිසත්ව භාවයට හැකියාව සහිත මහා පුරුෂයෙක් ඒ උදෙසා අදිටන් කරගන්නේ බුද්ධෝහං බෝධිසාමි. මම ජීවිතය අවබෝධ කරනවා, අවබෝධ කොට අන් අයටත් අවබෝධ කරවනවා. මුත්තෝහං මෝචේ පරි. මම මේ දුක්ඛං කටළු හැම එකකින්ම මිදෙනවා, නිදහස් වෙනවා. නිදහස් වෙලා අන් අයවත් නිදහස් කරවනවා. තින්නෝහං තාරයිසාමි. මම සසර තරණය කරනවා. සසර දුක් තරණය කොට අන් අයවත් තරණය කරවනවා, අයතර කරවනවා. සංසාරෝගා මහබ්බයං. සංසාර සැඩපාර මහා භයානකයි කියලා. එහිම අරමුණක් ඇතුවනේ ඒ ගමන. ඒ නිසා බෝධිසත්වයන්ගේ ජීවිතය හරි පුදුම සහගතයි. හරි ආශ්චර්යජනකයි. අදත් අපි ඉගෙන ගන්නේ ඒ අපේ මහා බෝධිසත්වයන්ගේ අසිරිමත් වූ ජීවිතය ගැන ඉස්මතු වෙන ලස්සන ජාතක පුවතක්. අද මේ දේශනාව වෙනුවෙන් දායකත්ව දරන්නේ මාර්තු මාසයේ 24 වන දිනට ජන්මදිනයේ යෙදුනා වූ පින්වත් ශාන්ති රාජ් බිරිඳට සෙත් ප්‍රාර්ථනා කරන අදහසින් පින්වත් W ෆ්ලොයිඩ් සුසත් ෆ්‍රනාන්දු මහත්මයා විසින් එතුමා ධර්ම දානය සිද්ධ කරගෙන අරමුණ වශයෙන් බලාපොරොත්තු වෙන්නේ මුළු විශ්ව සක්වල ධාතුවේ සිටින සියලු සත්වයන්ට, සියලු දෙවියන්ට, සියලු බ්‍රහ්මයන්ට මේ අග්‍ර වූ ධර්ම දානමේ පින අනුමෝදන් වෙත්වා කියන අදහසිනුයි අද මේ පින්කම සිද්ධ කරන්නේ. පින්වතුනේ, තිලෝගුරු අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සිරි සම්බුදු මුව මණ්ඩලින් දේශනා කරපු අසිරිමත් ජාතක පුවත වන අකිත්ති ජාතකය අද ඔබ අහනවා. මේ ජාතක කතාව දේශනා කරද්දී භාග්‍යතුන් වහන්සේ වැඩ වාසය කළේ සෙවැන් නුවර ජේතවනාරාමේ. ඒ කාලේ සෙවැන් නුවර එක්තරා ධනවත්
උපාසකෙක් ඊටාම අග්‍ර ආකාරයෙන් සංඝයාට දානි පූජා කළා. බුද්ධ ප්‍රමුඛ මහා සංඝරුවන දින 7ක් එක දිගට තමන්ගේ නිවසට වඩම්මලා දන් දුන්නා. උසස්ම ආකාරයෙන් දානි දීලා 7 වෙනි දවසේ ඒ උපාසකතුමා ගොඩාක් මහන්සි වෙලා කැප වෙලා මේ පිරිකරේ අඩුවක් තියනවා කියලා කියන්න බැරි වෙන විදිහට සියලු පරිස්කාර සහිතව දානි පූජා කළා. බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට මහා දානයක් ඉතින් දානි පූජා කරලා ඉවරනාට පස්සේ මේ උපාසකතුමාට අප්‍රමාණ සතුටුයි. සන්තෝෂින් අනුමෝදනා බණ අහන්න මෙහෙම වාඩි වුණා. වාඩි වුණාම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අහනවා උපාසක දානේ පූජා කරලා නුඹට හරි හිත සතුටුයි. අනේ එහෙමයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට මේ දානේ පූජා කිරීමෙන් උපදින සතුට ස්වාමීනි වචනින් කියන්න බැරි එකක්. මම ගොඩාක් සතුටු වෙනවා මට මේ දානේ පූජා කරගන්න ලැබිච්ච එකට. බුදුරජාණන් වහන්සේ වදාලා උපාසක ඔබ වගේමයි. අතීතයේ නුවණැත්තෝ දන් දීමෙන් අප්‍රමාණ සතුටක් ලැබුවා. උපාසක අතීත නුවණැත්තෝ දීමට කියා විශේෂ යමක් නැතුව තමන් අනුභව කරමින් සිටපු කරකොල ටික දින 3ක් තිස්සේ දන් දීලා තමන් निराහාරව සිටිද්දී අප්‍රමාණ සතුටක් වින්දා කිව්වා. කිව් ගම මේ අතීත පුවතක්. ඒ උපාසකතුමාවත් භික්ෂූන්වත් අනිත් කවුරුත් මේක දන්නේ. අර උපාසකතුමා සතුටින් කියනවා භාග්‍යතුන් වහන්සේට ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මාගේ දානය නම් පෙනේ. මන් දන් දුන් අයුරුද පෙනේ. එහෙත් ස්වාමීනි අතීත නුවණැත්තෝ දුන් දානය අපට නොපෙනේ අපි නොදනිමු. ස්වාමීනි මහා කරුණික බුදුරජාණන් වහන්සේගේ අතීතයේ දෙස දකිනා අසිරිමත් වූ නුවණින් ඒ අතීත පුවත අප කෙරෙහි අනුකම්පා කොට දේශනා කරන සීක්වා කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලුවා. ආන්නේ මොහොතේ තමයි අපගේ මහා කරුණිකයන් වහන්සේ මේ ලස්සන ජාතක පුවත දේශනා කළේ. ඈත අතීතයේ බරණැස බ්‍රහ්මදත්ත කියලා මහා රජෙක් රාජ්‍ය කරමින් වාසය කළා. ඔය කාලේ අපේ මහා බෝධිසත්වයෝ උපන්නා 80 කෝටියක මහා ධනස්කන්ධයකට උරුමකාරකම් සහිත බ්‍රාහ්මණ මහාසාර කුලයක. මේ බෝධිසත්ව පුත් කුමාරයාට නම වැටුණා අකිත්ති. අකීර්ති කියලාත් කිව්වා. අකිත්ති කියලා කිව්වා. මේ අකිත්ති බෝසත් කුමාරයා කෙමින් තරුණ වයසට එනකොට හොඳට ශිල්ප ශාස්ත්‍ර හදාරලා හිට තරුණ වයසේදීම තමන්ගේ සිටු නිවසේ අධිපතියා බවට පත් වුණා. දෙමව්පියෝ දෙන්නාව පෝෂණය කරගෙන සිටු මන්දිරේ කටයුතු කරගෙන වාසය කළ කාලයාගේ ඇවෑමෙන් මේ සිටු මන්දිරේ බෝධිසත්වයන්ගේ මව් සිටු දේවියත් පිය සිටුතුමාත් කාලක්‍රියා කළා. දැන් මිය පරලෝ ගියාට පස්සේ සියලු සමස්ත ධනයේ අයිතිකාරයා කවුද? අකිත්ති කියන බෝසත් සිටු කුමාරයා. මේ සිටු කුමාරයාට හිටියා නංගි කෙනෙක්. නංගිගේ නම යසවති. බෝධිසත්වයෝ දවසක් තමන් සන්තක සියලු ධනය ගැන ආවර්ජනය කරනවා. ගොඩාක් ධනය තියෙනවා. කෙලවරක් කරන්න බැරි තරම් මහා ධනයක් පේනවා. ගබඩා පුරවලා ධනය. බෝධිසත්වයෝ හිතනවා මේ ධනය අපේ පරම්පරාවේ මුතුන් මිත්තෝ කාලාන්තරයක් එකතු කරපුවා. ඒ අය එකතු කරපු ධනස්කන්ධය මගේ දෑසට පෙනෙනවා. ඒ මහා ධනස්කන්ධය පෙවුනත් ඒ ධනස්කන්ධය හරි ආසාවෙන් එකතු කරපු මගේ මුතුන් මිත්තෝ පේන්නේ නෑනේ. මගේ මුතුන් මිත්තෝ ටික ඒවා දාලා ගිහිල්ලානේ. දැන් මං උරුමකාරයා වුණා. නමුත් මගේ ආයුෂ කෙලවර වෙලා මම මේවා දාලා යනවා නේද? එහෙම හිතුවා. හිතපු ගමන් මුළු සර්වාංගෙටම දාඩියක් දැම්මා. මහා සංවේගයක් හටගත්තා. නැගණියව කඳවනවා යසවති
කැඳවලා කිව්වා නැගණි මේ මහා ධනස්කන්ධේ මට ඇති පළක් නැහැ. නැගණි බලන්න අපේ මුතුන් මිත්තෝ ආදියා ධනෙ රැස් කරලා හිට ඒ ධනෙ දාලා ගිහිල්ලා නැගණි මං කැමති නෑ ඒ වැඩේට. ඒ නිසා මේ සියලුම ධනෙ ඔබටයි ඔබ සේවක කාරකාදීන් එක්ක මේ ධනය හොඳට පරිහරණය කරමින් ඉන්න මං යනවා ඍෂි පැවිද්දෙන් මහාන වෙන්න කිව්වා. ඔහොම කියද්දී යසවති නැගණි කියනවා අයියන්ඩි කාරලා ගහපු කෙළපිඩ මං කටින් ගනී කියලාද හිතන්නේ කියලා ඇහුවා. බලන්න නුවණැත්තෝ. අයියන්ඩි කාරලා ගහපු කෙළපිඩ මම මගේ මුවින් ගනී කියලාද හිතන්නේ. අයියන්ඩිට ඔය ධනෙ එපා නම් මාහටද ඔය ධනෙ එපා. නුවණැත්තෝ එකතු වුණා මෙතන තියෙන සැප. අද සමහරවිට සහෝදර සහෝදරියෝ ඉඩමට මරා ගන්න නැද්ද? අද මේ ධනෙට මරා ගන්න නැද්ද? බලන්න නුවණැත්තෝ. අයියන්ඩි ඔය කාරලා ගහන කෙළපිඩ මම මගේ මුවින් ගන්නෑ. අයියන්ඩිට එපා නම් මටත් එපා. අපි දෙන්නම මහාන වෙමු. එතකොට බෝධිසත්වයෝ රජුරුව ළඟට ගිහිල්ලා රජුරුවගෙන් අවසරයක් ගත්තා මහා දානයක් දෙන්න. බෝධිසත්වයන්ගේ මහා දානය ගැන රට පුරා අනබෙර ගැස්සුවා. ජනයාට පොලිමේ එන්න කියලා තමන් සන්තක ධනයේ තියෙන සියලු දොරටු විවර කළා. ඕන දෙයක් අරගෙන යන්න කිව්වා. ඉතින් මිනිස්සු තෙරපි පෝලිං වල ඇවිල්ලා අර සියලු ධනෙ අරගෙන ගියා. බෝධිසත්වයෝ අත්හැරියා. ජනතාව අල්ලගත්තා. සමහරවිට ඔය අල්ලගත්ත පෝලිං වල අපිත් යන්න ඇති. අරක මටයි මේක මටයි කියලා. බෝධිසත්වයෝ සසරින් නිදහස් වුණා. තාම සසරේ අල්ලගත්ත අය. එහෙම නෙවෙයිද වෙන්නේ? බෝධිසත්වයන් වහන්සේ මේ දානයේ දේශ බලාගෙන ඉඳලා අප්‍රමාණ හිත සතුටු කරගෙන යසවතී කියන නැගණිත් එක්ක නික්මිලා හිමාලයට යනවා. හිමාලයේ එක්තරා ප්‍රදේශයක කුඩාවට පන්සලක් සකස් කරගෙන මේ දෙදෙනා තාපස පැවිද්දෙන් පැවිදිලා වාසය කළා. ටික කාලයක් යනකොට බෝධිසත්වයන්ගේ ඥානය නිසා එතන ගෝල පිරිස වැඩි වුණා. බෝධිසත්වයෝ ගුරුවරයා වුණා. ගෝලයෝ ගොඩාක් හැදුණා. අවසානයේ බෝධිසත්වයන්ට එතන වසන්ට කරදරයක් වුණා. බෝධිසත්වයෝ කාටත් නොකිය එතනින් නික්මෙනවා. එතනින් නික්මිලා හිට පැමිණියේ පින්වතුනේ සොලී රටේ කාවීර කියන පටුන් ගමකට. එහි ඇවිල්ලා එක උයනක වාසය කළා. එහෙදී පංච අභිඥා අෂ්ට සමාපatti උපදව ගත්තා ධ්‍යාන. දැන් බෝධිසත්වයන් වහන්සේට අහසිමුත් යන්න පුළුවන්. මේ කාවීර පටුනේ ඉන්නකොටත් ප්‍රසිද්ධ වුණා. ප්‍රසිද්ධියත් එක හරි කරදරේ. බෝධිසත්වෝ ඊට පස්සේ කල්පනා කළා මට මේ ප්‍රසිද්ධිය නිසා මගේ විවේකය අහිමි වෙනවා. මං යනවා මේ ප්‍රදේශය අත්හැරලා. ඒ ප්‍රදේශය අත්හැරලා කොහෙටද ගියේ? අහසින්ම පැමිණියා පින්වතුනි නාගදීපයට. නාගදීපයේ සමීපයේ තිබුණා ඒ කාලේ කාරදිවයින කියලා එකක්. ওই කාලේ ඒ කාරදිවයිනට අහිදීප කියලාත් කියලා තියෙනවා. ඉතින් තාපසයන් වහන්සේ මේ බෝධිසත්ව ඍෂීන් වහන්සේ අකීර්ති තාපසයෝ අර කාරදිවයිනේ කරකොල ගස් ගොඩාක් තිබුණා. කරගස්. මේ කරගස් තියෙන භූමියේ වාසය කළා. මේ කරගස් තියෙන භූමියේ වාසය කරද්දී බෝධිසත්වයෝ කොච්චර අල්පේච්ඡද කියලා කියන්නේ. බෝධිසත්වයෝ කලේම කරගස් වල ගෙඩි හට ගන්නවා නම් ඒ කර ගෙඩි කෑවා. ඇතැම් දවස්වලට කර මල් වැළඳුවා. ඇතැම් කාලා හට ගන්නවා මේ කරගහේ ගෙඩි මල් නැතුව යන. එතකොට කොළ අනුභව කළා. සමහර කාලවලට මේ කරගහේ යම් මේ පොතු ආදියත් අනුභව කළා. මේ විදිහට මොනවා හරි දෙයකින් කුස පොරව ගත්තා. කාලයක් තිබුණා කරකොළ හොඳට හටගෙන ඒ කාලේ ගෙඩි මල් නැහැ. බෝධිසත්වයෝ මොකද්ද කරන්නේ? වතුර එකක් උණු කරලා හිට අර කරකොළ ඒ වතුරෙන් තඹ ගන්නවා. වතුරෙන් තඹාගෙන මේ කරකොළ අනුභව කරනවා. මේකේ ලුණු රහක් මොකුත් නැහැ. ඉතින් රසය ගැන අපේක්ෂාවකින් තොරව බෝධිසත්වයෝ මේක අනුභව කළා. කරකොළ අනුභව කරමින් තමන්ගේ ජීවිතේ පිරිසිදුව ගත කරනකොට
අකීර්ති තාපසින් වහන්සේගේ ගුණය දෙදෙව් ලෝකාධිපති සක්දෙවිඳුට දැනුණා. සක්දෙවිඳු බලනවා මාහට දැනෙන්න තරම් කවරෙක්ද ගුණ පුරන්නේ. බලද්දි පේනවා කාත් කවුරුවත් නැති පාළු දූපතක අල්පේච්ඡ ජීවිතයක් ගත කරන තාපසයෙක්. මේ තාපසයාගේ හිත දානේ ඇලිලා. ඔහු සතුව තිබිච්ච 80 කෝටියක් මහා ධනය දන් දීලා ඔහුට උපන්න ලාභ සත්කාර ඔක්කොම අත්හැරලා මේ කරකොල විතරක් වළඳමින් වාසය කරන දූපතට ඇවිල්ලා මෙතන දන් දෙන්න ආසයි. හරි පුදුම සහගතයි නේ. මේ කෙනාව මම පරීක්ෂා කරන්න ඕන කියලා සක්දිවිඳු කල්පනා කළා. මොකද්ද පරීක්ෂාව? සක්දිවිඳු යාචක වේශයක් අරගන්නවා. බෝධිසත්වයෝ වතුර ටික තම්බලා මේ කරකොල දාලා කරකොල ටික සකස් කරගෙන වළඳන්ට ලැහැත්ති වෙනකොට මේන්න එනවා ඉල්ලාගෙන එද්දී බෝධිසත්වයෝ හරි සතුටටපත් වුණා. අනේ මේකේ මට දන් දෙන්න කිසි කෙනෙක් හිටියේ නෑ. මේන්න දන් දෙන්න කෙනෙක් ඇවිල්ලා. පින්වත පැමිණෙන්න කියලා බොහොම ගෞරවයෙන් පිළි අරගෙන ඉඩකඩ තිබුණු විදිහට වාඩි කරවලා අර තමන් සකස් කරගත්ත කරකොල ටික දන් දුන්නා. කරකොල දන් දුන්නාට පස්සේ මේ යාචක වෙස්ගත් සක්දිවිඳු ඒ ටිකත් අරගෙන ටික දුරක් ගිහිල්ලා නොපෙනී ගියා. දැන් බෝධිසත්වෝ ආයේ කරකොල තම්බාගෙන අනුභව කරන්න සූදානම් වුණේ නේ. එදා निराහාරයි. හැබැයි ආහාර නොගත්තාට හිතේ සතුට අඩුවක් නෑ. ඊට පස්සේ මහා බෝධිසත්වයෝ දෙවනී දවසේත් ඔන්න තමන් කරකොල ටික සකස් කරගෙන ඉන්නවා. එදා බෝධිසත්වයෝ අපේක්ෂාවකින් ඉන්නවා බැරි වෙලාවත් අදත් අර යාචකයා ඉන්න බැරි කමක් නෑ. අනේ හිතනකොටම එනවා. හරි සතුටටපත් වුණා. අර කරකොල ටික දන් දුන්නා. එදාත් බෝධිසත්වයෝ निराහාරයි. බෝධිසත්වයෝ කුසගින්නේ ඉන්නවා. හැබැයි හිත සතුටුයි. දවස් දෙකයි. තුන්වෙනි දවසේත් බෝධිසත්වයෝ මේ කරකොල අනුභව කරන්න සකස් කරලා ආයමත් බලාගෙන හිටියා චුට්ටක් වෙලා අදත් එන්න බැරි නෑ. එතකොට මේන්න එනවා දවස් 3ක්. තුන්වෙනි දවසේ යාචක වෙස්ගත් සක්දිවිඳු බෝධිසත්වයෝ ළඟට එනකොට බෝධිසත්වයෝ ආසාවෙන් දම් පූජා කරනවා. හැබැයි බෝධිසත්වයන්ගේ මුළු සර්වාංගෙම වෙවුලනවා. ඇයි හේතුව? දවස් 3ක් ආහාර නැහැ. දවස් 3ක් ආහාර නැති ශරීරය වෙවුලන්න පටන් ගත්තා. හැබැයි බෝධිසත්වෝ හිතේ සතුටින් දානේ පූජා කළා. සක්දිවිඳුට පුදුමයි. සක්දිවිඳු මොහොතේම යාචක වේශය මාරු කළා. දිව්‍ය වේශයෙන් පෙනී හිටියා. දිව්‍ය වේශයෙන් පෙනී හිටලා අහනවා අකීර්ති තාපසේනි හරි පුදුමයි මට ඔබ ගැන. ඔබට තියෙන්නේ මේ කරකොල ටික විතරයි. මේ කරකොල ටික තව කෙනෙකුට දින 3ක් තිස්සේ ඔබ දන් දුන්නා. ඔබේ කුසට කිසිවක් නැතිව. ඔබ කරකොල වළඳා මෙහෙම දුෂ්කර ලෙස තපස් කරන්නේ. මොකද්ද ඔබගේ පැතුම? මොකද්ද ඔබගේ ඉලක්කය? කොමකටද මේ සියලු ගුණදම් පිරීම? එතකොට බෝධිසත්වෝ උත්තර දෙනවා හරි ලස්සනයි. දුක්ඛෝ පුනබ්භවෝ සක්ඛ ශරීරස්සච බේදනං සම්මෝහ මරණං දුක්ඛං තස්මා සමමාමි වාසව. සක්දෙවිඳාණෙනි යලි යලිත් මේ සසරේ ඉපදෙමින් යාමට සිදුවීම නම් දුකකි. සිරුර බිඳී යම් දවසක මිය යද්දී මුලාවෙන් යුක්තවම නම් මැරෙන්න වෙන්නේ ඒකද දුකකි. මුලාවෙන් යුක්තව මැරිලා ආය උපදින්න වීම දුකකි. ආන්නේ නිසා මම මේ විදිහේ තාපස ජීවිතයක් ගත කරමි. සක්දිවිඳු හරි සතුටු වුණා. ඇයි මේ කාමයක් නෙවෙයි පතන්නේ? සියලු කංකටොළු වලින් නිදහසක් පතනවා. සක්දිවිඳු සතුට වෙලා කියනවා ඒ තස්මින් තේ සුලපිතේ පතිරූපේ සුභාසිතේ. ඔබ කිව්වේ කොච්චර ලස්සන වචනයක්ද? ඕක කොච්චර සුන්දරයිද? වරං කස්සපතේ ධම්මි කාශ්‍යපේනි. දැන් මේ අකීර්ති තාපසින් වහන්සේට සක්දිවිඳු කොහොමද කතා කරේ?
කාශ්‍යපේනි. ඒ කාශ්‍යප කියලා කිව්වේ ගෝත්‍ර නාමය. කාශ්‍යපේනි මං ඔබට වරයක් දෙමි. යං කිංචි මනසිච්ඡසි. ඔබ යමකට කැමති නම් මගෙන් ඉල්ලන්ට මං වරේ දෙනවා කිව්වා. දැන් මේ කවුද කියන්නේ? දෙවි කෙනෙක්. නිකන් දෙවි කෙනෙක්ද? සක්දෙවිඳු. සක්දෙවිඳු කියනවා වරයක් මං දෙන්න කැමති ඔබට. ඔබ ඕන වරයක් ඉල්ලන්න කිව්වා. බෝධිසත්වයන්ට මේක සක්දෙවිඳු කිව්ව නිසා. දැන් හිතන්න සාමාන්‍ය කෙනෙකුට මේ සක්දෙවිඳු කිව්වොත් එහෙම වරයක් දෙමි කැමති එකක් ඉල්ලන්ට කියලා. සාමාන්‍ය කෙනෙක් මොකක් කියයිද? අනේ මට තව චුට්ටක් කල් දෙන්න මම පොඩ්ඩක් හිතන්න. මම මොකද ඉල්ලන්නේ කියලා මම ලිස්ට් එකක් හදාගන්න මට ඉඩ දෙන්න කියයි. ඇයි සාමාන්‍ය කෙනෙකුට කාමයේ උදෙසා ප්‍රාර්ථනා ගොඩායි. සසර ගමනේ පෙරම් පුරාගෙන එන බෝධිසත්වයෝ මොනවා ඉල්ලන්න ඇතිද? බලන්න ලස්සන. වරංචේ මේ අදෝ සක්ක සබ්බ භූතාන මිස්සර. සියලු සතුන්ට අධිපති වූ සක් දෙවිදාණෙනි. ඉඳින් නුඹ මාහට වරයක් ලබා දෙන්නේ නම් යේන පුත්තේච දාරේච ධන ධඤ්ඤම් පියානිච ලද්ධා නරාණ තප්පන්ති සෝ ලෝභෝ න මයි වසේ. දෙන්න කිව්වා මේ වරය. දූපුතුන් නිසාත් බිරින්දෑවරු නිසාත් නොයෙක් ධන ධාන්‍ය නිසාත් සිතට ප්‍රිය උපදවන මේ දේවල් නිසායෙන් තෘප්තිමත් නොවීම පිණිස පවතින යම් මේ ලෝභ සිතක් වේද ඒ ලෝභය මසිත වසඟ නොකරවා. මේ වරය මට දෙනු මැන. වරය විදිහට ඉල්ලුවේ මොකද්ද? මේ හිතකට කොච්චර ලැබුණත් මදි. කොච්චර ලැබුණත් මදි කියන එක එන්නේ යම් අකුසලයක් නිසාද? ඒ ලෝභය නම් වූ අකුසලය මට එපා. දෙනවා නම් දෙන්න කිව්වා ඒ වරය. දැන් බෝධිසත්වයෝ දන්නවා මේ જાතියේ වර දෙවිවරුන්ට දෙන්න බෑ කියලා. ධර්මයේ ඉස්මතු කරන අදහසින් මේ කියන්නේ. දෙනවා නම් දෙන්න කිව්වා මට ඒ වරය. කොච්චර ලැබුණත් මදි, කොච්චර හම්බුණත් මදි කියලා මේ හිත පෙළන්නා වූ ලෝභය නම් වූ අකුසලය මසිත වසඟ නොකරවා. ඔන්න ඉල්ලපු වරේ. සක්දෙවිඳු අප්‍රමාණ සතුටු වුණා. සක්දෙවිඳු කියනවා කාශ්‍යපේනි ඔබේ වරයෙන් මා සතුටු වුණා. වෙන වරයක් ඉල්ලන්ට මම ඔබට වෙනත් වරයකට අවස්ථාව දෙමි. එතකොට බෝධිසත්වයෝ කියනවා සක්දෙවිඳාණෙනි නුඹ මට වරයක් දෙන්න කැමති නම් දෙන්න මේ වරය. කෙත්තං වත්තුං හිරඤ්ඤංච ගවාස දාස පෝරිසං යේන ජාතේන ජීයන්ති සෝදෝසෝනමයි වසේ. යම් මේ ද්වේෂ සහගත බවක් මේ හිතේ හට ගැනීම නිසා කුඹුරු වතු පිටි රන් රිදී ගව මහී සාදී සියලු දේත් දැසි දස්සන් ආදී සියලු සම්පතත් පිරිහි යනවා නම් ඒ ද්වේෂය මසිතේ නූපදීවා. ඒ ද්වේෂය මගේ සිත වසඟ නොකරවා. දෙන්න කිව්වා ඔය වරේ. වරයක් දෙනවා නම් මට දෙන්න කිව්වා කේන්ති නොයෑම පිණිස වරයක්. ඒක තමයි කිව්වා මට උවමනා කරන වරය. බලන්න පින්වතුනි මේ ජීවිතවල පිරිසිදුකම කියන එක ගැන ගොඩාක් හිත පහදව ගන්න. පිරිසිදුයිනේ. සාමාන්‍යයෙන් අපි අපේ ජීවිතවල ගත්තොත් පින්වතුනි අපි බාහිරක් ගැනම නෙවෙයිද බලන්නේ. බාහිර ලස්සන, බාහිර කැටයන්, බාහිර හැඩ වැඩ ඔක්කොම බාහිර. ගෙවල් දොරවල් හදනවා ඔක්කොම බාහිර. අලුත් වාහන එනවා ඔක්කොම බාහිර. ඒ වාහන එකෙන් එකෙන් අරගෙන අපි සතුටු වෙනවා ඔක්කොම බාහිර. කට්ටිය ප්‍රශංසා කරනවා බාහිර. ඔයා ලස්සනයි කියනවා මේ ඔක්කොම බාහිරට. සමහරට අපි ලස්සනයි, අපි හොඳට මේකප් කරලා ඉන්නවා, අපි ප්‍රසිද්ධයි, ලොකු ගෙදරක ඉන්නවා, ලොකු වාහන අපිට තියෙනවා. හැබැයි අපේ අභ්‍යන්තරේ සමහරවිට හරි කැත නැද්ද? අභ්‍යන්තරේ මෛත්‍රිය නැහැ, කරුණාව නැහැ, මුදිතාව නැහැ, සැනසීම නැහැ. අභ්‍යන්තරේ කැතම කැතයි. බාහිර ලස්සනක් ගැන අපි නිකන් ආටෝපයක් මවාගෙන වාසය කරනවා.
බෝධිසත්වය ආසා කළේ බාහිර ආටෝපයට නොවේ. බාහිර තිබිච්චි මහා ධනස්කන්ධ අත්හැරලා බාහිරින් තිබිච්චි ප්‍රසිද්ධිය අත්හැරලා මේ ආවේ කුමක් හොයාගෙනද? අභ්‍යන්තර ලස්සනක්. ඇතුලේ ලස්සන හොයාගෙන ආවා. ඇතුලේ ලස්සන කියලා කියන්නේ මොකද්ද පින්වතුනි? කුසල්, පින, සුචරිතය, යහපත, ධර්මය. මේ තමයි ඇතුලේ ලස්සන. මේ ඇතුලේ ලස්සන කියන එක අභ්‍යන්තර ජීවිතයේ ලස්සන කියන එක බාහිරට පෙන්වන්න බෑ. ඒ ලස්සන දකින්නේ තමන්. ඒ ලස්සන තමන් දකිනවා වගේම දෙවිවරුන්ටත් පුළුවන් ඒක දැක ගන්න. බෝධිසත්වයෝ කියනවා මට දෙනවා නම් දෙන්න දෙවිය වරය මේ දේශ සහගත හිත මගේ ජීවිතය පෙළන්නේ නෑ කියන වරය දෙන්න කිව්වා. මේ සක්දිවිඳු කියනවා අකිත්ති තාපසේනි ඔබේ කතාව හරි සුන්දරයි. සුභාසිතයක්. මගේ හිත ගොඩාක් සතුටුනා. ඔබ වෙනත් වරයක් ඉල්ලන්න. මං වෙන වරයක් දෙන්නම් කිව්වා. එතකොට බෝධිසත්වයෝ ඊළඟට වරයක් ඉල්ලනවා. මොකක්ද ඒ වරය? සියලු සතුනට අධිපති වූ සක්දෙව් රජාණෙනි, තොප කැමති නම් මාහට වරයක් ලබා දෙන්නට. බාලන්න පස්සේ නසුනේ නච බාලේන සංවසේ. මට බාලයෝ දකින්ට නොලැබේවා. බාලයන්ගේ කතා මට අසන්ට නොලැබේවා. බාලයන්ගේ ඇසුර මට නොලැබේවා. බාලයොත් එක්ක අල්ලාප සල්ලාපයක්වත් මාහට කරන්ට නොලැබේවා. බාල ඇසුරකට කිසි කලෙකත් මගේ හිත රුචි නොවේවා. බාලයා කියලා කිව්වේ කාටද? වයසින් අඩු නෙමෙයි මේ. අසත්පුරුෂයා. ගුණෙන් අඩු. ගුණහීන. ආන් ඉබඳු අයව දකින්ටත් ඕනේ කිව්වා. ඒකුන්නේ කතා අහන්නත් ඕනේ කිව්වා. ඒකුන්ගේ ඇසුරකුත් එපා කිව්වා. ඒකුන් එක්ක අල්ලාප සල්ලාපයක්වත් මාහට නම් ලැබෙන්න එපා. ඒකට හිතක්වත් එපා කිව්වා. එතකොට සක්දිවිඳු අහනවා කස්සපේනි බාලයන්ව දකින්ටවත් අකමැති වෙන්න තරම් බාලයෝ ඔබට කුමක්ද නොකරපු උදව්ව? බාලයන්ගෙන් ඔබට වෙච්ච අකටයුත්ත මොකද්ද? මොකද්ද මේ බාලයෝ නොදකීම පිණිස මෙච්චර තියෙන ආසාව? අනයන් නයති දුම්මේදහු අදුරායන් නියුජ්ජති දුන්නයෝ සෙය්‍යසෝ හෝති සම්මා වුත්තෝ පකුප්පති විනයං සෝන ජානාති සාදු තස්ස අදස්සනං. අසත්පුරුෂ අනුවන බාලයන්ගේ ඇසුර නිසා නොකළ යුතු අයහපතට යොමු වන්නේය. අයහපත කරන්නෙක් බවට පත්වන්නේය. බාලයෝ උතුම් අවවාද වටිනා දෙයක් ලෙස නොගන්නේය. යහපත උදෙසා කිව් දෙයටත් බාලයෝ ගැටෙන්නේය. බාලයන් හට හික්මීම ගැන හැඟීමක්වත් නැති නිසා සාදු තස්ස අදස්සනං. ඒ බඳු අසත්පුරුෂ බාලයෝ නොදැකීමමයි හොඳ. පින්වතුනි මේ ලෝකයේ දිහා බලද්දී අද ගිහි පැවිදි දෙකෙන්ම බාලයෝ ඉන්නවා. ගිහි බාලයෝත් ඉන්නවා, පැවිදි බාලයෝත් ඉන්නවා. ගිහි පැවිදි බාලයෝ හින්දාම ප්‍රශ්න නැද්ද? මනුස්සයාගේ ජීවිතේ නොමග යනවා යෑමක් ඔකෝටම වග කියන්න ඕන අසත්පුරුෂ බාලයා. ඒ අසත්පුරුෂ බාල තැනැත්තා දකින්නවත් නොලැබේවා කියලා කිව්වේ ඇයි? ඒකුන් නිසා මනුස්සයන්ට වරදිනවා. හොඳ කර කර ඉන්න මිනිස්සු වැරදි කරනවා. හොඳ කර කර ඉන්න මිනිස්සු හොඳ අත්හරිනවා. අසත්පුරුෂයන්ගේ බොල් කතා නිසා. ඒ අසත්පුරුෂයන්ගේ ඇසුර හේතු කරගෙන තමන්ගේ තියෙන ගුණවලට හානි වී යනවා. පරිහානියට පත් වෙනවා. සංසාර ගමනේ ගුණ පුරාගෙන ඇවිල්ලා ගොඩාක් අමාරුයි මනුස්ස ලෝකෙට එනකොට මේන්න මනුස්ස ලෝකේ අරගෙන ඉන්න අසත්පුරුෂයෙක්. ඒ අසත්පුරුෂයා විසින් අර කාලාන්තරයක් එකතු කරගත්ත ගුණධර්ම ටිකට එක පාර පහර ගන්න නැද්ද? එක පාර විනාශ වෙලා යනවා. දැන් බලන්න මේ කාලේ ගිහි පැවිදි අසත්පුරුෂ බාලයෝ ඉන්නවා. බුදුරජාන් වහන්සේ ගැන තියෙන ප්‍රසාදයට හානි කරනවා. මිනිස්සෙක් මේ බුදු කෙනෙක්ගේ ශාසනයක් පවතින යුගයක මේ ලංකා භූමියේ උපදින්න බුද්ධ ශාසනයක් ලැබීම පිණිස හේතු වෙන පින් කරලා තියෙනවා. ඒ පිනටයි මේක ලැබුණේ.
ඒ පිනට හරස් වෙනවනේ අසත්පුරුෂයා. බලාගෙන ඉඳි පින අහිමිලා යනවනේ. මෙහින්නේ මිනිස්සු සෑයට ගරහනවා, බෝධියට ගරහනවා, බුදුරජුන්ට ගරහනවා, රහතුන්ට ගරහනවා, බුද්ධ භූමියට ගරහනවා, භාග්‍යතුන් වහන්සේගේ සතර ස්ථානවලට ගරහනවා. සම්පූර්ණ අසත්පුරුෂ බාලය හින්දා නෙමෙයිද මේ? අසත්පුරුෂ බාලයෝ සාදු තස්ස අදස්සනං ඒකුන්නම් දකින්නවත් නොලැබේවා. අපිත් හිතන්න ඕන එක. අපිත් හිතන්න ඕන එකක්. අනේ මේ අපි කරන පින්කම් වලින් අපට වරයක් ලැබේවා. අසත්පුරුෂ බාලයෝ නම් අපට කිසි කලෙක දෑහැට දකින්න නොලැබේවා කියලා. සක්දිවිඳු හරි සතුටු වුණා. සක්දිවිඳු කියනවා කස්සපේනි ඔබේ වචන හරි ලස්සනයිනේ. ඔබේ අදහස් හරි සුන්දරයිනේ. කස්සපේනි මං ඔබට අවස්ථාවක් දෙන්නම් වෙනත් වරයකට. මගෙන් වෙනත් වරයක් ඉල්ලන්න. ඇයි මේ ඉල්ලන වර ඔක්කොම මොනවද? දෙවියෙකුටවත් දෙන්න බැරි වර. දෙවියෙකුටවත් දෙන්න බැරි දේවල් මේ. සක්දිවිඳු කියනවා මට වෙනත් වරයකට අවස්ථාව දෙන්න මං ඔබට වෙනත් වරයක් උදෙසා මේ අවස්ථාව ලබා දෙන්නේ. ඉතින් සක්දිවිඳු තවත් වරයකට අවස්ථාව දීපම් බෝධිසත්වයෝ කුමක් කියන්ට ඇතිද? ඒ කිව්වේ මෙහෙම. සියලු සතුනට අධිපති වූ සක්දෙව් රජාණෙනි, ඉතින් නුඹ මට වරයක් දෙනවා නම් මට දෙන්න මේ වරේ. දීරං පස්සේ සුනේ දීරං දීරේන සහ සංවසේ. මට නුවණැත්තෝ දකින්ට ලැබේවා. මට නුවණැත්තුන්ගේ කතා අසන්ට ලැබේවා. නුවණැත්තෝම මට ඇසුරු කරන්නට ලැබේවා. දීරේ නල්ලාප සල්ලාපං තංකරේ තංචරෝචේ. නුවණැත්තෝ එක්කම අල්ලාප සල්ලාප කරන්නට මට හිතේවා. මට ඒ නුවණැත්තන්ගේ ඇසුරම රුචි වේවා. පිංගුතුනි මේ ටික මතක තියාගන්න. මතක තියාගෙන මේක හිතන්න හිතින්. අනේ මට නුවණැත්තෝම දකින්න ලැබේවා. නුවණැති සත්පුරුෂයන්ගේ වචන අහන්න ලැබේවා. නුවණැති සත්පුරුෂයෝ මට නිතර ඇසුරට ලැබේවා. සත්පුරුෂ නුවණැත්තොත් එක්කම අල්ලාප සල්ලාප මට ලැබේවා. සත්පුරුෂ ඇසුරටම මගේ හිත කැමති වේවා. මෙන්න ජීවිතේක පතන්න හොඳ ලස්සන ප්‍රාර්ථනා. තවත් තමන් ආදරය කරන දරුවෙකුට වගේ දෙන්න හොඳ ලස්සන අදහස්. පුතේ මෙහෙම හිතන්න, දුවේ මෙහෙම හිතන්න කියලා. සක්දිවිඳු කියනවා කස්සපේනි ඔබ නුවණැත්තෝ දකින්න මෙච්චරටම ආසා. නුවණැත්තන්ගෙන් ඔබට කුමක්ද ලැබුණේ? මොකද්ද මේකට හේතුව? නයං නයති මේ දහවි අදුරායන් යුද්ධති සුනයෝ සේයසෝ හෝති සම්මාවුත්තෝ නකුප්පති විනයං සෝ පජානාති සාදු තේන සමාගමෝ. බෝධිසත්වයෝ කියනවා සක්දිවිඳාණෙනි නුවණැති සත්පුරුෂයන්ගේ ආශ්‍රය නිසා කල යුතු යහපතටම යොමු වන්නේ වෙයි. යහපත කරන්නෙක් බවට පත්වෙයි. නුවණැත්තෝ උතුම් අවවාද වටිනා දෙයක් ලෙසම ගන්නේය. යහපත උදෙසා කියූ දෙයට නුවණැත්තෝ කිසිසේත් නොගැටෙන්නේය. හික්මීමක් ගැනම නිතර ආසා ඇති එබඳු නුවණැත්තෝ සමග ඇසුරනම් සැපක්මයි. හරි ලස්සනයි. මේ අකිත්ති ජාතකයේ අකිත්ති බෝධිසත්වයෝ ඒ කියන කතා හරි ලස්සනයි. හික්මෙන්ට ආසා සත්පුරුෂයොත් එක්ක ඇසුර හරි සැපයි. සතුටු වුණා. සක්දිවිඳු කියනවා කස්සපේනි ඔබේ වචන මගේ හිත සතුටු කළා. මගෙන් වෙන වරයක් ඉල්ලන්න මම වෙන වරයක් දෙන්න. වරංචි මේ අදෝ සක්ක සබ්බ භූතාන මිස්සර. බෝධිසත්වයෝ කියනවා සියලු සතුන්ට අධිපති වූ සක්දිවිඳුනි, ඉතින් ඔබ මට වරයක් දෙන්න කැමති නම් මට දෙන්න මේ වරේ. තතෝ රත්ත්‍යා විවසනේ සූර්ය සුගමනං පති. මේ රෑ ඉක්ම ගිහිල්ලා උදේ ඉර පායනකොට ඒ ඉර උදා වෙන වෙලාවේ දිබ්බා භක්කා පාතු භවෙය්‍යුම් මාහට දිව්‍ය වූ භෝජනයෝ පහළ වේවා. මට කියලා දිව්‍යමය ආහාර පහළ වෙන්න ඕන. ඒ දිව්‍යමය ආහාර පිළිගැනීම පිණිස
සීලවන්තෝච යාචක සිල් රකින යාචකයෝ පැමිණේවා. අර තමන්ගේ දිව්‍ය භෝජන ටික පිළිගැනීම පිණිස දන් පතාගෙන සිල්වත් යාචකයෝ පැමිණේවා. දදතෝ මේන කීයේත මං කොච්චර දන් දුන්නත් මං දන් දෙන දාන වස්තුව ඉවර නොවේවා. දත්වා නානු තපෙයි යහන් දානෙ දුන්නට පස්සේ චුට්ටක්වත් මගේ හිතේ පසුතැවිල්ල හට නොගෙනීවා. දදන් චිත්තම් පසා දෙයියන් දන් දෙන මොහොතේද මගේ හිත හැමතිස්සේ පහදීවා. ඒ තං සක්ක වරං වරේ සක්‍රය දෙනවානන් දෙන්ට ඔය උතුම් වරේ කිව්වා. දෙවිවරුන්ට දෙන්න බැරිව පිංගුතුනි මේ. යමෙන් දන් දෙනකොට දානේ ඉදිරියේ හිත නිරතුරු පහන්ව තියාගන්නවා කියන එක දෙවි කෙනෙකුට දෙන්න පුළුවන් වරයක් නෙවෙයි. ඒක කවුද කරන්න ඕන? ඒක තමන් කරන්න ඕන එක. සක්දිවිඳු කියනවා නුඹේ සුභාසිත මගේ හිත පහන් කරනවා කස්සපේනි. මං සතුටුයි නුඹ වෙනුවෙන් තවත් වරයක් දෙන්න. වරේ ඉල්ලන්න කිව්වා. අවසාන වරය. බෝධිසත්වයෝ කියනවා සියලු සතුන්ට අධිපති වූ සක්දිවිඳාණෙනි නුඹ මට වරයක් දෙන්න කැමති නම් මට මේ වරේ දෙන්න. නමං පුන උපෙයාසි ඒතන් සක්ක වරං වරේ. ආයේ සක්දිවිඳුනි ඔබ මාව දකින්න නම් එන්න එපා. ඕන් ওই වරේ දෙනවා නම් දෙන්න කිව්වා. සක්දිවිඳුගේ මූණටම කිව්වා ආයේ මාව දකින්න නම් මේ පැත්ත පළාතේ එන්න එපා. ඒ වරේ මට දෙනවා නම් දෙන්න කිව්වා. සක්දිවිඳු අහනවා ඈ කස්සපේනි ඔබ පුදුම වරයක් නිල්ලුවේ. සාමාන්‍යයෙන් ස්ත්‍රී පුරුෂයෝ මාව දකින්න ආස කරනවා නේ අපිට සක්දිවිඳානෝ දැක ගන්න ඇත්තා. එහෙම ආස කරනවා. සක්දිවිඳු දකින්න තිබේ නම් කොච්චර හොඳද කියලා ස්ත්‍රී පුරුෂයෝ හිතනවා. මං ඔබව දකින්න ආවා කියලා ඔබට කිසි ප්‍රශ්නයක් වෙන්නේ මගින්. ඔබ කුමක් නිසාද මං එනවාට අකමැති? මාව දැකීමෙන් කස්සපය ඔබට හටගන්නා බය කුමක්ද? බෝධිසත්වයෝ කියනවා තං තා දිසං දේව වන්නං සබ්බ කාම සමිද්ධිනං දිස්වා තපෝපමජ්ජේය ඒතන්තේ දස්සනේ බයං. සක්දිවිඳුනි ඔබ මා ඉදිරියට පැමිණෙන්නේ ඊතා ආනුභාව සම්පන්න වූ දිව්‍ය වෙස් අරගෙන. ඔබ ගත දවටාගෙන සිටින දිව්‍ය සලු මට පෙනේ. ඔබේ ගතේ ඇති දිව්‍ය ආභරණ මට පෙනේ. ඔබේ දිව්‍ය සමෘද්ධිය මට පෙනේ. කාමයන්ගෙන් ආඩ්‍ය වූ ඔබව දකිනකොට මගේ හිත මොහොතකට හෝ කාමයේ ප්‍රමාද වෙන්න පුළුවන්. මේ ලාමක වූ තුච්ඡ වූ හීන වූ කොහොමත් අත්හැර යා යුතු කාමයට මට පොඩ්ඩක්වත් ආස හිතෙන්න එපා. ඔබ දැකීමෙන් කාමයේ සම්බන්ධයෙන් ඇතිවෙන චූටි හිතුවිල්ලවත් මට එපා. ඒ නිසා දෙවිඳාණෙනි මට ඔබව දකින්න ඕනේ කිව්වා. ඔන්න සක්දිවිඳුට දිය හැකි වරය. සක්දිවිඳු සතුටු වුණා. සක්දිවිඳු බෝධිසත්වයන්ට ඒ වරය දුන්නා. ඒ වරේ මොකද්ද? ආයේ එන්නේ නැති වරය. ආයේ නොයෙන්ටම සක්දිවිඳු ගියා. හැබැයි සක්දිවිඳු යනකොට පිංගතුනේ ඒ අර සම්පූර්ණයෙන්ම මේ කරගස් තිබිච්ච මේ භූමියේ දේව එර්දියක් කරලා ගියා. හැම කල්හි මේ බෝධිසත්වයන්ට අනුග්‍රහ කිරීම පිණිස මල් පල හටගනීවා කියලා. එහෙම එකක් කරලා තමයි සක්දිවිඳු යන්න ගියේ. සක්දිවිඳු ගොඩාක් පැහැදීමෙන්. ඇයි බලන්න දෙවි කෙනෙක්ගේ හිත පහදින්නේ නැද්ද? සාමාන්‍යයෙන් පළතුරු වට්ටි උසාගෙන යනවනේ දෙයියන්ගෙන් ඉල්ලන්න. ලොකු අන්නාසි ගෙඩියක් තියාගෙන ලොකු කෙහෙල් ඇවරියක් තියාගෙන අපි යනවා නේද දෙවියන්ගෙන් ඉල්ලන්න. අනේ දෙවියෝ අපට දේවී වරයක් කියලා අපි යනවා. ගිහිල්ලා දෙවියන්ගෙන් අපි නේක දේ ඉල්ලනවා. සක්දිවිඳුම බෝධිසත්වයෝ ඉස්සරහා පේන්න ඇවිල්ලා මගෙන් කැමති දෙයක් ඉල්ලන්න කියලා කියනකොට ඉල්ලුව ටික බලන්න. අපි ඉල්ලන දේවලුයි බෝධිසත්වයෝ ඉල්ලපු දෙයි හාත්පස දෙකක් නෙමෙයිද? හාත්පස දෙකක් නේ. බෝධිසත්වයෝ ඉල්ලුවේ මොනවද?
යම් කෙලෙස් වලින් ගුටි කනවා නම් ලෝභය කියන ඒ ගුටි කන ක්ලේශේ මට එපා. ලෝභය කියන ක්ලේශින් ගුටි කන්නේ නැද්ද පින්වතුනි? කොච්චර ගුටි කනවද අපි? ආසා කරන දේවල් නිසාම දුන් දදා අපි ජීවිතය ගත කරන්නේ නැද්ද? කොච්චර දැවිලිද, කොච්චර තැවිලිද, කොච්චර ਸੰతాපද? ආසා කරන දේ අහිමි වෙයි දෝ කියලා බය. ආසා කරන දේ රැකගන්න බැරි වෙයි දෝ කියලා බය. ලෝභය නිසා සෑහෙන ප්‍රශ්න නැද්ද? ඒ ලෝභය හිතක නැත්තම් කොච්චර සැපද? ඒ නිසා කිව්වා ලෝභය මට එපා. යම් හිතක තරහ කේන්තිය නැත්තම් ඒ හිත සැප නැද්ද? බලන්න තරහ ගියපු වෙලාවක තරහින් හදවත පිච්චෙනකොට ඇඟිත් 1000 හටගන්නේ නැද්ද? ඒක නැත්තම් කොච්චර සැපද? බෝධිසත්වෝ ඊළඟට ඉල්ලපු වරේ තමයි බාලේ උනන් දෑහැටවත් නොපෙනේවා. ඇත්තෙම පින්වතුනි බාලයෝ නිසා හටගන්න අරුබුද දකිද්දී අපිටත් හිතෙන්නේ නැද්ද මේ වගේ බාල අය, මේ සම්බුද්ධ ශාසනය වනසන අය, සැදැහැති ජනයාගේ හිත් දූෂිත කරන අය මොන බෙරේ ගහලා හරි Tamanට ප්‍රසිද්ධියක් හදාගන්න විතරක් ඔට්ටු වෙන අය දකින්නකොට මේ බඳු අසත්පුරුෂයන් නම් දෑහැටව පේන්න එපා කියලා අපිට හිතෙන්නේ නැද්ද? ආන් ඒක තමයි වරය විදිහට ඉල්ලුවේ. සත්පුරුෂ ඇසුරක සැපේ දැනෙනකොට අනේ හැම කල්හි සත්පුරුෂයෝ ඇසුරු කරන්න ලැබේවා කියලා අපටත් හිතෙන්නේ නැද්ද? ඒක තමයි බෝධිසත්වයෝ වරයට ඉල්ලුවේ. ඊළඟට බෝධිසත්වයන් වහන්සේගේ හිතේ තිබුණේ අඛණ්ඩව දන් දෙන්න කැමැත්තක්. හිත වෙනස් කරගන්නේ නැතුව හිත සතුටින් දන් දෙන්න ආසාවක්. ඒක ඉල්ලුවේ. අන්තිමට කියනවා ඔය ලාමක වූ කාමයෙන් මගේ හිත ප්‍රමාද වීම පිණිස පවතින ඔබේ රුව මට දකින්න නොලැබේවා. කාම වස්තු කියන ඒවා එහෙම පිළිකෙව් කළා. ඇයි හේතුව පින්වතුනි? කාම වස්තුත් එක්කම ජීවිතය ගත කරනකොට නුවණ කියන එක ගොඩාක් නැති කෙනෙකුට හරි ඉක්මනට කාමයටම හිත බැඳී යන්න පුළුවන්. හිත ඇලී යන්න පුළුවන්. අන්න ඒ නිසා බෝධිසත්වයන් වහන්සේගේ මේ සුන්දර දහම් කතාවෙන් එදා සක්දිවිඳානෝ බොහෝසේ සතුටු වුණා. සක්දිවිඳු බෝධිසත්වයන් වහන්සේට වන්දනා කරලා නික්මුණා. ඉතින් අපගේ ලෞතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ජාතක පුවත අවසන් කළේ උපාසකය එදා ඒ අකීර්ති තාපසයෝ නොපිරිහිණු ධ්‍යාන ඇතුව කාලක්‍රියා කරලා මරණින් මත්තේ බ්‍රහ්ම ලෝකයේ උපන්නා කියලා. ඒ අකීර්ති තාපසින් වහන්සේ වෙන කවුරුත් නෙවෙයි. සසර ගමනේ පෙරම් පුරා පැමිණි මහා බෝධිසත්වයෝ වන මමය කියලා බුදුරජාණන් වහන්සේ ජාතක පුවත නිමාවට පත් කළා. ඒ ජාතක පුවත නිමා කරනකොට අර දාණයට සහසම්බන්ධ වෙලා හිටපු සියලු දෙනාගේ හිත් ගොඩාක් ප්‍රසන්න වුණා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කළා. සාමුක්ඛංශික දේශනාව. ඒක බුදුවරුන්ටම විශේෂ වූ එකක්. දුක්ඛං සමුදයං නිරෝධං මග්ගං. දුකත් දුකේ හේතුවත් දුක නැති කිරීමත් දුක නැති කරන මාර්ගයත් කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරනකොට එහි සිටපු බොහෝ දෙනෙක් මාර්ගඵල අවබෝධ කළා. අර දම්පැන් පූජා කරපු උපාසකතුමාත් සෝතාපන්න ඵලය සාක්ෂාත් කළා. ඉතින් බලන්න පින්වතුනි අපේ ජීවිතවල මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කිරීම අපට කොච්චර ප්‍රයෝජන පිණිස පවතිනවාද? මේ ගුණවත් උත්තමයෝ තමන්ගේ ජීවිතය සම්බන්ධයෙන් හිතපු ආකාරය තේරුම් ගන්නට. එනිසා අපිත් ආසා කරන්න ඕන මෙන්න මේ උත්තමයන් වහන්සේලාට තිබුණු ලස්සන අදහස් වලට. ඒ අදහස් ජීවිතයට එක එක ගලපා ගන්න අපි මහන්සි ගන්න ඕන. එතකොට ඒ උතුමන්ට තිබුණු ලස්සන සුන්දර ජීවිත අපිට ටික ටික උපදීවි. අපි හැම දෙනාට මේ ගෞතම බුදු සාසනයේ මුණ ගැහිච්චි දුර්ලභ වූ මනුස්ස ජීවිතේ සුවසේ පින් පුරාගෙන සුවසේ ගුණ පුරාගෙන මේ ඉපදෙමින් මැරෙමින් යන දුක්ඛිත වූ සංසාර ගමනින්
ඉතා ඉක්මනින්ම නිදහස් වෙන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ සතුටු සිත් උපදවාගෙන අනුමෝදන් වෙත්වා. සක්දිවිඳුන්ටත් සතරවරම් දෙවිවරුන්ටත් සෙම්පති දෙවිවරුන් ප්‍රධාන කොට සදෙව්ලෝකවාසී සියලුම දෙවිවරුන්ටත් අප හැමදිනාගේ ඉෂ්ඨකාමී වූ හිතකාමී වූ සියලු දෙවියන්ටත් මේ සියලු පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩේවා, දිව්‍ය ආශ්චර්යයෙන් වැඩේවා. දෙවියන්ගේ නිරන්තර රැකවල් අප හැමදෙනාට දෙවිවරු නොඅඩුවම සලසත්වා. දෙවියෝද සසර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පින් අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අනුමෝදන්ව ගුරුදේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. මේ ගෞතම බුදු සසුන තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. රැස් කර ගන්නට යෙදුනා වූ මේ උදාරතර පුණ්‍ය ධර්මයන් අද ධර්ම දානය සිදු කරන ඒ පින්වත් W. ෆ්ලොයිඩ් සුසත් ෆර්නාන්දු මහත්මයා බලාපොරොත්තු වෙන අයුරින්ම මුළු විශ්ව සක්වල ධාතුවේ සිටින සියලු සත්වයන් හට, සියලු දෙවියන් හට, සියලු බ්‍රහ්මයන් හට මේ සියලුම පින් අනුමෝදන් වෙලා සියලු දෙනාගේ ජීවිත මේ පුණ්‍යානුභාවයෙන් සැපයට සුවයට පත්වෙත්වා. විශේෂයෙන් මාර්තු මාසයේ 24 වෙනි දිනට ජන්මදිනයේ යෙදුනා වූ පින්වත් ශාන්තිරාජ් බිරිඳට මේ සියලුම පින් අනුමෝදන් වෙලා ඒ ආදරණීය බිරිඳට නිදුක් නිරෝග සුව සැලසේවා. දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. කිසිම කරදරයකින් බාධාවකින් තොරව මේ සත්පුරුෂ ඇසුර ලැබිච්ච දුර්ලභ මොහොතේ ජීවිතයට පින්පුරාගෙන දහම්මග දියුණු කරගෙන ගෞතම සාසනයේ ධර්මාවබෝධ කරන්ට වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා, සෙත් ප්‍රාර්ථනා කරනවා. තමන්ගේ නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ ප්‍රතිවිරාජ් පියාණන්ටත්, ඇල්බර්ට් බර්නාඩ් ලොකු තාත්තාටත්, මේරි වයලට් වැල්ලේ ලොකු අම්මාටත්, චතුරායියාට, සුජිත් මහත්මාට සියලුම පින් අනුමෝදන් වෙත්වා. නමින් මිය ගියා වූ සියලු ඥාති සමූහයාට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපයටම පත්වේවා. ඉක්මන් භවයකදීම අපගේ ඥාතීන් සසර දුකින් අත මිදෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. ශාන්තිරාජ් මහත්මියගේ නෝනා සුබේදා මෑණියන්ට, අනුලා මෑණියන්ට, ඩලස් පියාණන්ට, මේරි ඇනීටා පුංචාට, මේරි කැලිස්ටා ලොකු අම්මාට, අශාන් සංජීව ජනක කියන අයියලා යන මේ සෑම සියලු දෙනාට මේ සියලුම පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙත්වා. සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙලා සියලු දෙනාට නිදුක් නිරෝග සුව සැලසේවා, දීර්ඝායුෂ සැලසේවා. අද මේ ධර්ම දාණයට මුල් වෙන පින්වත් W. ෆ්ලොයිඩ් සුසත් ෆර්නාන්දු මහත්මයාටත් මේ සියලු පින් අනුමෝදන් වෙලා ඒ සියලු දෙනාගේ ජීවිතවල යම් මේ උතුම් ප්‍රාර්ථනාවෝ ඇද්ද ඒ සියල්ල ඒ අයුරින්ම සඵල වේවා. රැකිරක්ෂා ව්‍යාපාර ආදිය දියුණුවට පත් වේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. පෙනෙන නොපෙනෙන කරදර බාධාවලින් තොරව සැනසille තමන්ගේ ගුණ දියුණු කරගන්නටත් තමන්ගේ ජීවිතයට පින් රැස් කරගන්නටත් අවකාශ සැදෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් ඒ වගේම සුපින්වත් ඔබ හැම දෙනාටත් මේ ගෞතම බුද්ධ ශාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අමා නිවනින් සැනසෙන්න වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.